හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ මේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ තුන්වෙනි දවසෙත් ධර්ම දේශනා වාරයයි ලංකාවේ අපේ වේලාව 4:00යි සාමාන්‍ය අන්ධකාර ගතියක් අපිට නම් තියෙන මේ පැත්තේ දවසම වගේ නිකන් වැහියල්ලයක් ඒ වුණාට වැස්ස නැහැ මන්දාරම් ගතියක් තියෙන්නේ කෙසේ නමුත් අපිට දවසේ කටයුතු කරගෙන යන්න ඒකේ කිසි බාධාවක් නැහැ. අපි ඒ නිසා පුරුදු පරිදි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ රූප ධාතුං භික්ඛවේ පටිච්ච උප්පජ්ජති රූප සංඥං පටිච්ච උප්පජ්ජති රූප සංකප්පෝ රූප සංකප්පං පටිච්ච උප්පජ්ජති රූප ඡන්தோ රූප ඡන්දං පටිච්ච උප්පජ්ජති රූප පරිලාහෝ රූප පරිලාහෝ පටිච්ච උප්පජ්ජති රූප පරියේෂනාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ පරියේෂණානත්ත සූත්‍රයේ කොටසක් විශේෂයෙන්ම ඊයේ අපි මතක් කරගත්ත කොටසම නැවත අපි දවසේ මාතෘකාවසින් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් අපි අදත් බලාපොරොත්තු වෙන්නේ අපි මේ යෙදී සැදී පැහැදී කටයුතු කරන මේ වැඩමුළුවක මහානකමක තපසක අපි මේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ පරියේෂණානත්වයට හේතු වෙන්නා වූ ඒ ඡන්දනානත්වයත් ඡන්දනානත්වයට හේතු වෙන්නා වූ සංකප්පනානත්වයට හේතු වෙන්නා වූ සංඥානානත්වයත් සංඥානානත්වයට හේතු වෙන්නා වූ මේ රූපනානත්වයත් සසර දුකින් ගැලවීමට හෝ සසරේ බැඳීමට කොහොමද බලපාන්නේ කියලා තේරුම් ගන්නයි. ඉතින් ඒක තේරුම් ගැනීම හරහා අපිට යම් දවසක ඒ වරදියට වටහා ගත්ත මේ නානත්වය හරියට දාගෙන ඒ හරහා අපි මේ බැඳී සිටින බැම්මෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒ අනුව ඉස්සල්ලාම අපට තියෙන බුදුරජාණන්සේ අපට ප්‍රායෝගික වශයෙන් පෙන්වන්නේ මේ රූපනානත්වයේ පිළිබඳව දැනුවත් වෙන විදිහට. ඉතින් මේ රූපනානත්වයේහි ඇලී ගලී එහි යෙදී ගත කිරීම තමයි කාම ගුණ කියලා කියන්නේ. ඉතින් මේ කාම ගුණෙහි මනුෂ්‍යයා කියන සතා විතරක් නෙවෙයි අනිකුත් සියලු සත්තුම සැපසෙවීම කියන එකම පරමාර්ථයක් මුල් කරගෙන මේ රූප නානත්වයේ ඇසුරු කිරීම හරහා සැප ලබනවා කියන එක මේ ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ උපභෝග පරිභෝග වස්තු රැස් කිරීම සඳහා ජීවිතය ගත කරනවා කියන එක ඊට පස්සේ මේ උපභෝග පරිභෝග වස්තු මතින් සැපය ලබා ගන්නට යාම නිසා ඒක හරි ගියත් ඒක වැරදුනත් ඒක දෙක නිසා මේ උපභෝග පරිභෝග වස්තු ලැබුණත් නොලැබුණත් ඇති වෙන කරදර වලට අපි දුක එහෙම බැලීම කියලා මතක් කරගත්තොත් ඒ නානත්වයක් තියෙන බව තේරුම් ගැනීමෙන් කොහොමද අපි ඒ ගැලවෙන්නේ කියන එක තමයි යෝගාවචර වූ අපේ පරමාර්ථ වෙන්න ඕනේ මේ වනි සූත්‍රයක් අසුරු කිරීමෙන්. ඉතින් ඒක නිසා ඒ මූල ධර්ම දැනගත්ත පමණින් බෑ. ඒ දැනගෙන ඒ ඥානෙ යුක්තව ඒ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදිච්ච ප්‍රතිපදාවෙත් ගිහිල්ලා ක්‍රමෙත් දැනගෙන ප්‍රතිපදාවෙත් ගිහිල්ලා එතන සූර වීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මෙච්චර මේ ලෝකයක් ඒ නානත්තේ තේරුම් ගන්න නැතුව එහි අමාරු වැටෙද්දි එනතන් ගංගදික පහලට ගතාගෙන යද්දි කොහොමද කෙනෙක් ඒ රූපයගේ පටන් අරගෙන නානත්තේ තේරිම හරහා ගංගදික ඉහළට පීනන්නේ කියලා. ඉතින් ඒක
අපේ භාවනා ජීවිතයට ගත්තොත් අපි උත්සාහ කරා ඊයේත් ඒක සම්බන්ධ කරගන්න ඒ ලෝකයේ තියෙන විවිධ නානත් දේවල් දිගේ යමින් ලෝකේ වටේ ඇවිද හැපිනවමින් කන නාසය දිව කය මන පිනවමින් ගත කරන ලෝකයකටයි අපි උපදින්නේ. මොකද අපේ අම්මයි අප්පච්චි දෙන්නගේ ඒ ආසාව නිසා තමයි ඒ දරු ප්‍රසීතිය ඇති වෙන්නේ. එහෙම නැතුව නිකන් අහම්බෙන් එන එකක් නෙවෙයි. ඒ නිසා ප්‍රසූතියම උප්පත්තියම ලැබිලා තියෙන්නේ ඉඳුරම් පිනවීමේ ප්‍රතිඵලයක් විදියට. එතකොට ඒ දෙමාපියන්ගේ ප්‍රධානම හැඟීම තමයි තමන්ගේ දරුවට උපරිම මේ විවිධ දේවල් ලබලා දෙන්න උත්සාහ කරන එක නොලැබීම යම් හේකින් අපිට ඇති වෙන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දී ගන්න බැරි වුණොත් ඉතින් අපි දුප්පත් කියලා කියනවා. අනේ අපිට මේ නැතිවාරීකම නිසා අපේ දරුවට ඇති වෙන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දී ගන්න බැරි වුණා කියලා බොහොම පශ්චාත්තාප වෙනවා. ඒ වගේම දුන්නාට පස්සේ අර දෙමාපියොත් එච්චරයි දරුවොත් එච්චරයි කිසිම කෙනෙකුට ඒකේ සීමාව තේරෙන්නේ නැහැ. මෙන්න මෙච්චරක් අවශ්‍යයි මෙතෙන් එහාට සුඛෝපභෝගී කියලා. ඉතින් පෘථග්ජන කියන මතය නැත්නම් පෘථග්ජන කියන සංකල්පයේ අර්ථ දක්වන්නේ අපේ ථේරවාද ක්‍රමයට විශේෂයෙන්ම බුද්ධඝෝසාචාර්ය වහන්සේට ප්‍රයෝජනේ සලකලා පාවිච්චි සහ සුඛෝපභෝගී කියන සීමාව දන්නේ. යුටිලිටි වැලියු and ලක්ෂරි කියන සීමාව දන්නේ. කොච්චරක් දුරට යනකම් මෙවුවා ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනද කොතනින් එහාට මේක අතිශෝක්තියට නැත්තම් සුඛෝපභෝගීත්වයට පාවිච්චි කරනවාද කියන සීමාව දන්නේ නැති කෙනාට පුතඥයයි කියනවා. ආර්යයන් වහන්සේ නමක් එහෙම නැත්තම් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ එයා යමක් පාවිච්චි කරන ප්‍රයෝජනේ සලකලා. ඒ ප්‍රයෝජනේ සලකලා දන්නේ නැතිව පාවිච්චි කරනවට පරාමර්ශණය කියලා කියනවා. හරියට දැනගෙන කටයුතු කරනවට සම්මර්ෂණය කියලා කියනවා. ඒ නිසා වස්තුවක් හසුරුවනකොට එහෙම නැත්නම් ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට දිව, කයට මන, කයට ස්පර්ශය, මනසට ධම්ම ධාතු කියන මේ දේවල් නැතුව මේ නිවන් දකින්නවා කියන එක කරන්න බෑ. එහෙම නැත්නම් කියනවා ඒ ඇහැට රූප නොදී, කන ශබ්ද නොදී ආදී වශයෙන් නිවනක් පතන එක තමයි මේ ඒ මාතෘකාව තමයි අතර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සාකච්ඡා කරන්නේ. ඒ බුදුජාන විශ්වසේ ළඟට එන ඒ පාරසරිය බ්‍රාහ්මණයාගේ ගෝලයෙන් බුදුරජාන්සේ අහනවා ඔබතුමන්ගේ ගුරුනාංශත් ඔබතුමන්ට මේ ශ්‍රාවකයන් වාසයෙන් ප්‍රතිපදාවක් හික්මීමක් කියලා දෙනවා කියලා. එතකොට ඒ කෙනා සතුට වෙනවා නේ බුදුහාමුදුරුවෝ අපේ ගුරුනාංශගේ මේ චර්යා පද්ධතිය නැත්තම් සීල පිළිබඳ කතා ඊට පස්සේ කියනවා ඌ අපිට එහෙම කියලා දෙනවා. ඒ නිසා කණෙන් සද්ද රූප බලන් එපා. කණෙන් රූප බැලුවොත් කෙලස් උපදිනවා. කියන්නේ නානත්වයටපත් වෙලා සංඥා ඇති කරගෙන සංකල්ප ඇති කරගෙන සංකල්ප දිගේ ඡන්දය ඇති කරන ඡන්ද නිසා රූප පරිේශන වලට යනවා. කණින් සද්ද අහන්න එපා. කණින් සද්ද ඇහුවොත් ඒක නිසා නානත්වයටපත් වෙලා අපි ගත්ත වචෙන් නන්නත්තර වෙලා යනවා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ නාසය, කය, දිවට රස, කයට පහස. ඉතින් ඒ නිසා පුළුවන් තරම් රූප නොබලලා සද්ද නාහ හැසිරෙන එක තමයි අපිට අපේ ගුරුනාංශ උගන්වන්නේ කියලා. ඉතින් එතකොට සරුවචනාංශයේ ඒක පිළිබඳව පොඩි ප්‍රකාශයක් කරන්නේ. එහෙම නැත්නම් ඒක නිෂේධනය කරන්නේ. එහෙම ගියොත් එහෙම ಜಾති වශයෙන්ම ಜಾති අන්ධ කෙනෙක් එහෙනම් කය රහත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සද්ද ඇහෙන්නේම නැති කෙනෙක් එන රහත් වෙලා තියෙන්න ඕනේ. ಜಾති බදිරයා එනතම් මූගයා කෙලතොළු කෙනා නාසය කය දිව වැඩ කරන්නේ නැති කෙනෙක් කියලා හිතමු. එමනම් නිවන් දැකලා තියෙන්න ඕනේ නැත්නම් රහත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේ සාකච්ඡාට සම්බන්ධ වෙන අනිත් පාර්ශවයේ ඒ ආජීවකයා බෙල්ල කඩාන පොළොව පල්ලයට දා ගන්නවා. එහෙම එකක් නෙවෙයි මෙතන කතා කරන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඉඟියක් කරනවා. ආනන්ද මෙන්න මේ වාගේ මේ නානත්වයේ පිළිබඳව මේ වාගේ මතහෙලි කරන ආචාර්යවරු ඉන්න මේ වාගේ පණ එපා කියලා ඒවා රකින්න
ගෝලයෝ ඉන්න ලෝකෙක කලාතුරකින් ගොන්න බුදු කෙනෙක් උපදිනවා. බුදුරජාණන් වහන්සේත් හික්මීමක් ගැන කතා කරනවා. කියනකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගන්නවා මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ විලාසේ ඉදිරියට ගිහිල්ලා සිවුර ඒකාංශ කරගෙන වැඳලා ඉල්ලීමක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේ විසින් පෙන්නන ඒ ඉන්ද්‍රිය භාවනාව අපිට කියලා දෙන්නයි කියලා. ඉතින් එතකොට මේ නානත්වයට උත්තරේ තමයි සරුවච්චන්සේ දෙන්න හදන්නේ. ඉතින් සරුවච්චන්සේ සඳහන් කරලා තියෙනවා මේ අපේ හිත රූපයකට යනවා, සද්දයකට යනවා, ගන්ධයට යනවා, රසට යනවා, පහසට යනවා. ඒ යනවත් එක්කම ඒක දැන් ඉන්නේ රූපනානත්වේ, දැන් ඉන්නේ සද්දනානත්වේ, දැන් ඉන්නේ ගන්ධනානත්වේ, රසනානත්වේ, පොට්ටබනානත්වේ කියන එක දැනගැනීමේ හැකියාවක් මනුස්සයට තියෙනවා. දැන් මේ රූපේ තියෙන රූපනානත්වේ නෙවෙයි මං තුල මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් වලත් නානත්වයක් තියෙනවා. ඒ නානත්වයේ අනුව කොයි වෙලාවේ කොයි විඥානයේ කොයි ඉඳුරන් කොයි ආකාර බාහිර ආයතන ඇසුරු කරනවද කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ දැනගැනීමේ හැකියාව බොහොම ගොරෝසු දෙයක් කියලා බුදුරජාණන් කියනවා. මයි දැන් හිත ඇහි තියෙන්නේ. මගේ දැන් හිත නාසයේ තියෙන්නේ, දිවේ තියෙන්නේ, කයේ තියෙන්නේ කියලා ඒක දැනගැනීම බොහොම ගොරෝසු දෙයක්. ඒ වගේම ඒක ඊ ගාවට මොකේට පණිද කියලා කොහොමඩක්වත් කියන්න බෑ. ඒකේ තනම පටිච්චසමුප්පන්නයි සංකතයි. ඒ නිසා ඕලාරිකං සංකතං පටිච්චසමුප්පන්නං මේ කියලා මේ හිතේ මේ තියෙන යොසුළු ගතිය එකින් එකට පයින් ගතිය තමයි ස්වභාවයේ ලෝකයයි. ඉතින් මේක අපි හිතන්නේ පංචවෝකාර භවයක මට හොඳට ඇස් ඇතුව, කන් ඇතුව, නාසය, දිව, කය ඇතුව පින්වන්ත මනුස්ස ජීවිතයක් ලැබුණා. ඒ කියන්නේ මගේ හිත ඒ තරම් මේ හැම තැනම මේ විදිහට ඇවිදිනවා කියලා එයා බොහොම සතුටු වෙනවා. අනේ මගේ දරුවෙකුත් ඇස් පෙන්නේ නැත්නම් ඇහැ පාදලා දෙන්න. කන් ඇහෙන්නේ නැත්නම් කන් හදලා දෙන්න ඕනේ. නාසය, දිව, කය ඊට පස්සේ ඌවා මේ හැසිරෙන ස්වභාවය ඕලාටිකම් පරිසම්පන්න සංකතං කියන එක ඒක පිළිබඳව පාලනයක් අපිට කොහොමඩක්වත් දරුවට දෙන්නත් බෑ. දරුවන්ට දෙමාපියන්ට දෙන්නත් බෑ. නමුත් ඒ දරුවට හෝ දෙමාපියන්ට දැනගන්න පුළුවන් මේ හිත මේ අත්ෙන් අතර පයින් හැටි ඒකේ තියෙන ගොරෝසු ගතිය. ඒකේ තියෙන කලින් කියන්න බැරි ගතිය. නමුත් ඒකේ යම් පටිච්චසමුපාද ගතියකුත් තියෙනවා. අන්න මේක පිළිබඳව අවදි වෙලා ඒක පිළිබඳව මේ හික්මීමක් ඇති කරන්න ගියාම එයාට සීක පුද්ගලික කියලා කියන්න පුළුවන්. මගේ හිත එක පාරක එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එහෙම නැත්නම් ඇහැ කන දිව නාසය ආදී එක දෙයක එක ට්‍රැක් එකේ දුවන්න බෑ දුවන්නේ කියලා දැනගෙන අන්න ඒක පිළිබඳව ලැජ්ජාවටපත් වෙන දුකටපත් වෙන අට්ඨියති හරායති ජිගුච්ඡති කිව්වහම ඒක පෙන්නනවා මේ යා හික්මෙන්ද හදනවා. ඒක අම්මගේ තාත්තගෙන් හම්බෙන්නේ නැහැ. ඒක දරුවන්ගෙන් අම්මට තාත්තට හම්බෙන්නේත් නැහැ. ඒක වෙනමම කතාවක්. ඒක තමයි ශාසනයක් කියලා කියන්නේ. ඉතින් අන්නේ හික්මීමක් මේ බණ භාවනා ජීවිතයක් ගත කරන අප තුල දැනටමත් අපි ආරෝපණය කරගෙන තියෙනවද නැත්නම් එහෙම එකක් තියෙනවද කියලා අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට තට්ටු මාරු කරන එක. ඒ විදිහට අත්ෙන් අතර පයින් ගතිය දැන ගැනීම සැපක් වේද දුකක් වේද කියලා ගත්තොත් ඒකෙදී තියෙන මහා මිශ්‍ර අත්දැකීම. මගේ හිත මේ තරම් යහුසුලුව ඒකෙන් ඒකට පයින්නවා කියලා දැනගෙන හික්මීමට කලින් දැනගත්ත ගමන්ම තියෙන දුකක්. ඒ නිසා හුඟ දෙනෙක් ඒක දැනගන්න නැතුව ඉන්න කැමති. මම හිත මේ තරම් ඉක්මනට පයින්නවයි කියලා ඒක බෙහෙම ගොරෝසු දෙයක්. මේකට මම වග කියන්න ඕන. ඒ මොකද ඒක ඕලාරිකයි. ගොරෝසුව සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක සාමාන්‍ය කමඨාන් සුද්ධ කිරීමකදී කවුරු හරි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකට මම වග කියන්න ඕනේ නැහැ.
ඒක මන් දන්නේ නැහැ. ඒක ඒ නිසා මම භාවනා කරන්නේ නැහැ. මට භාවනා කරන්න බෑ. මට භාවනා කරන්න බැරි මේ නිසා. කියලා ඒක එයා මේ භාවනා නොකිරීමට කරදරයක් කරගන්නවා. එහෙම නැත්නම් ඒක දැකීම, එහෙම දැන ගැනීම දුකක් කරගන්නවා. මං හිතුවේ නෑ මගේ හිතේ මේ තරම්ම අමාරුයි කියලා. ඒ නිසා කවදා හරි ඉුවා ඒ කරදර නැති වෙච්ච වෙලාවට මම භාවනා කරන්න. මේ ආවල් වයස මදි මට. වයස ආපුවම භාවනා කරන්න කියලා නානා විදියට ඒක එකනා නිදහසට කරුණු කියනවා. ඉතින් ඒ නිදහසට කරුණු කියමන එහෙම නැත්නම් භාවනාවකටත් පෙළඹිලා ගුරුවරයෙකුත් හම්බ වෙලා කමඨහනකුත් ලැබලා ඒ කමඨහනේ හිත පවත්වාගෙන යන්න බැරුව හිත මේ නන්නත්තර වීම පිළිබඳව චෝදනා කරන වෙලාවට ඒ ගුරුවරයා හොඳ අවස්ථාවක් ලැබෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියපු විදිහට ඕක පිළිබඳ හික්මීමක් ඇති කරගන්න ඕකට කනගාටු වීම තමයි ප්‍රධානම බාධා. එහෙම නැතුව මේක දිහා බලන්න මේක දිහා නැවත නැවත යෙදෙන්න මේක ප්‍රත්‍යක්ෂණය කරන්න මේ නානත්වය දැනගෙන රූප නානත්වය සංඥා නානත්වය සංකප්ප නානත්වය මේ දැනගෙන කටයුතු කරන්න ගියොත් එයා තමයි මේ අත්ෙන් අත්තර පැනගෙන ගියාට ඒ තුල හිතක් වැඩ කරන හැටි කොහොමද මේ හිතට මේ ජනල් කවුළු පහක් සහිත මේ කයෙහි හිත අයින් කරලා ගත්තොත් ඇහ කන ජීවනාශය කය මන කියන මේ කයෙහි හිත පණින හැටි බැලුවොත් බලපු කිසිම කෙනෙකුට සතුටක් ඇති වෙන්නේ ඒ තරම් අශික්ෂිතයි. ඒ තරම් ශික්ෂණයක් නැහැ. ඉතින් ඒ නිසා භාවනා ලෝකයේම මිනිස්සු භාවනා නොකරන අය අශික්ෂිත විදියට කොම් කරලා දාලා තියෙනවා. ඔය නිකන් කුණු කන්දල් ඇදගෙන යන්න එපා. ඔක් කරන්න බෑ මේ කාලේ. භාවනා කියන එක හරියන්නේ නැහැ. ඒක කරන කට්ටිය පේන්නේ නැද්ද ඔය දඟලන දැඟලිල්ල කියලා ඒ කියන එක සාධාරණයි කියලා කියනවා. මොකද ඒ තරම් සංකීර්ණ විෂයක් මේක. ඒ තරම්ම මුණ දීලා බලන්න බැරි තරම් විෂයක්. නමුත් ඒ හුඟ දෙනෙක් එතකොට හිතනවා එහෙම නැත්නම් අපි සාමාන්‍ය මානසික විද්‍යාව පැත්තෙන් බැලුවත් සමාජ පැත්තෙන් බැලුවත් ඒ මනුස්සයාගේ නැහැදිච්ච කමක් ඒ මනුස්සයාගේ හිතේ තියෙන නොසන්ඩාල ගතියක් කියන එක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒ මනුස්සයාට එක තැනක ඉඳගෙන ඉන්නත් බෑ අරමුණක හිත පවත්වන්නත් බෑ ඒ බව දැනගෙන ඒ හිත පවත්වන්න බැරි බව දැනගෙන ඒ කමඨහන කියන්න තේරෙන්නෙත් නෑ කිව්වත් පශ්චාත්තාප වෙනවා කියලා මේ ඒ චෝදනා ටික නවක යෝගාවචරගේ පැත්තට දාන එක තමයි සාමාන්‍ය ස්වභාවය. භාවනා නොකරන අයගේ ස්වභාවයත් එච්චරයි. හරියටියට කමඨාන සුද්ධ කරගෙන වැඩක් කරගන්න නැති කර්මස්ථානාචාර්යවරය කරන්නේත් එච්චරයි. අර භාවනාවේදී ඊටාම අමාරුවෙන් ඒ තමන්ගේ තියෙන සංකර භාවයේ දැනගෙන නානත්වය තේරුම් ගැනීමට තමයි පිනක් තියෙන කෙනෙකුට අත දෙන්න දන්නේ නැතිකම. ඉතින් ඒක නිසා ඒ බුරිම පඬිස්සංශේ කියන කතාව මම හුඟක් කලකට මතක් කරනවා. ඒ වෙලාවේදී ඒ ගුරුනාංශෙට බැරි වුණා නම් කර්මස්ථානාචාර්යවරයාට ඕක තමයි හිතේ ස්වභාවය. ඕක ප්‍රകൃතිය. ඔගේ කිසිතේම පශ්චාත්තාප වෙන දෙයක් නැහැ. කියලා ඒක ඒත්තු ගන්නන්න බැරි වුණා නම් ඒක 100%ක්ම ගුරුවරයාගේ වැරද්දක්. ඒකටයි මේ නානත්ත් සූත්‍රය අපි එහෙනම් මේ පරිේශන නානත්ත් සූත්‍ර වගේ අරගෙන පෙන්නලා දෙන්නේ මේකට මේ යකාට බය නම් සෝහන ගෙවල් හදන්න එපා. මෙතන ගියාම මේ මනුස්ස හිතක තියෙන මේ චපල භාවය, මනුස්ස හිතක තියෙන එක පාරක පාත්තගෙන යන බැරිකම, ඉන්දිය සංවරය ස්වභාවයෙන් සහජයෙන් ඇත්තෙම නැති බවත්. නමුත් ඒක බලාපොරොත්තු තියන්න බැරි තරම් පාලනයෙන් ගිලිලා නැහැ. මොකද මේක බුද්ධෝත්පාද කාලයක්. මෙතන ශාසනයක් තියෙනවා. මෙතන ප්‍රතිපදාවක් තියෙනවා. මෙතන හික්මීමක් තියෙනවා. මේක ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම වෙන දේ තමයි එනතම් භාවනා ලෝකයට ගිය ගමන් ඉස්සල්ලාම සිදුවෙන දේ තමයි මේ අපිට ඕන විදිහට මේ හිත කය වචනේ පවතින්නේ නැහැ කියන දැනගන්න. ඉතින් ඒක ආගම ඒ ටික වහලා කටයුතු කරන්නේ. ධර්මය ඒක හෙලි කරන්න කටයුතු කරනවා. ඉතින් මේ නිසා ආගමත් ධර්මයත් අතර විශාල පටලවිල්ලක් තියෙනවා. ඒක සිද්ධ වෙනවලු හැම ආගමකම සිද්ධ වෙනවලු අවස්ථා 4කින්.
ඔය මැක්ස් වේබර් කියන සමාජ විද්‍යාඥයා පෙන්ලා දීලා තියෙනවා ආගමක් පිරිහෙනකොට ඒ පිරිහෙන මට්ටම් තමයි ඔය. ඕක වවාගෙන කන જાතියක් ඉන්නවා. එලින ඌක කරන්න බෑ. ඕක මේ හැම කෙනාගේම වැඩ නෙවෙයි. ඕකට වෙනම පන්තියක් ඉන්නවා. අපි ඇවිල්ලා ඒකට පාසුකම් සලසන කට්ටිය අපිට උදව් කරන්න. අපිට පින් කැඩේට කීයක් හරි දාන්න. අපි ඕගොල්ලන්ට කරන හැටි කියලා දෙන්න දැනට නිකන් දාන දෙන්නකෝ. පූජා විධි ටික කරන්නකෝ. එහෙම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා අරකින් සූරකෑමක් හදාගන්න එක මහලා සාමෝද කියන එකේ අර්නස්ට් හෙමින්ගේ ලස්සනට පෙන්ලා දෙනවා. මේ අනාගතය අපි පිරිසුදු කරලා දෙන්නම් කියලා. අනාගතයේ උකස් තියලා වර්තමානයේ අරුගෙන් කියක් හරි ගසාගෙන කණේ. ඔච්චරයි ආගම කියන්නේ. ඉතින් ඒ නිසා කාල් මාක්ස් වගේ කට්ටිය පැහැදිලිවම කිව්වා ආගමෙන් කරන්න බව මත් කරලා අනාගතේ සැපදෙයි කියලා ඔබේ පර්ස් එකට තට්ටු කරන එක තමයි කරන්න කියලා. ඉතින් හුඟ දෙනෙක් එහෙම කතා කරන්න පටන් ගත්තා. හැබැයි ඒ කතා කරලා ඒ ඇත්තෝ අපි කිව්වොත් කාල් මාක්ස් වගේ මිනිස්සුගේ නම කියලා කිව්වත් ඒගොල්ලෝ දීප විකල්පයක් නැහැ. ඌක වැරදි කියලා කියන එක අකබාව ඇත්ත. නමුත් මේ බුද්ධ ආගම ගත්තොත් නැත්නම් බුද්ධ ධර්මයේ ගත්තොත් මේ දෙකම තියෙනවා. ඕන කෙනෙකුට ඒ නානත්වයට යන්න ඕන නම් ආගමික පූජා විදි විතර නානත්වයට පෝර දාන වෙන මොකක්වත්ම ලෝකේ නැහැ. විවිධ රූප, විවිධ ශබ්ද, විවිධ ගන්ධ, රස, පහස, පංචතූර්ය නාදේ දාන උඩ දානවා. ඒකල කියනවා මේවා පිංකම් කියලා. ඉතින් මේවට හිත නරක කරගන්න ඇත්තෝ ඇති. ඒකත් නෙවෙයි ඇත්තට මේ වැඩමුළුවත් සාහිත්‍ය කරලා මේ පරිේශන නානත්ත් සූත්‍රය එළියට ගන්න එකේ. නමුත් මේ ඉතින් ඒ කියවෙන දේවල් මෙහෙම කරගෙන යනකොට. ඉතින් මේකට ලක් වෙන යෝගාවචරයේ පැත්ත ගත්තොත් ඒ යෝගාවචරයා කවුරු හරි කිව්වට හෝ ගිහිල්ලා බණක භාවනාවක යෙදුනොත් එහෙම නැත්නම් මේ අපි හිතමු මේ නිකන් වෙනත් පැත්තේ කිව්වොත් මේ පූජා විදි පැත්තක දාලා පැත්තක දැම්ම කියන්නේ නිග්‍රහ කරනවා කියන එක නෙවෙයි වෙන් වෙලා ඒක නැත්තම් මේ ධර්මයට යෙදිලා ධර්මේ පටන් අරගන්න සීල ශික්ෂාවයි යෙදිලා කටයුතු කරන්න ගියොත් එයාට ලැබෙන කරදරය එයාට හම්බෙන්න මුණ දෙන්න වෙන தත්ත්වේ ගත්තොත් මම මේ පැවිද්දෙක් වශයෙන් කන්නේ සංඝයා වහන්සේනමක් භාවනා කරන්න ගියාට පස්සේ ගීයෙකුටත් වැඩි අමාරුවටපත් වෙනවා සංඝයාට නැවත ගීගේ අතාරින්න සිද්ධ වෙනවා සංඝයා පෙනී හිටින්නම් ඉස බාලා තෙවුරප්පරවන ගීගේ අතාර පිරිසක් වගේ තමයි නැත්නම් ඒගොල්ලෝ මේ තත්ත්වගත වෙලා තියෙන හැටියට ඒ ශාසනික කටයුතු රැගෙන පන්සල රැගෙන හරි මේ කටයුතු කරන්න ගියාම ඒගොල්ලෝ මේ මහා ජනයා නැත්නම් ජහමනයා කියන්නේ හසුරුන හැටියත් ඊට පස්සේ එවැනි භික්ෂුවක් යෝගාවචරයක් වෙන්න ගිහිල්ලා තමන්ගේ හැසිරීම මම මෙහෙම හැදෙන්න ඕන කියලා ගත්තාම ඒක නම් පුදුම සෝචනීය තත්ත්වයක්. ඒ සෝචනීය තත්ත්වයේ ටිකක් තවත් දරුණුයි කියලා කියන්න පුළුවන් මෑණිවරුන්ගේ தત્ත්වය. මෑණිවරු ඊටාම දක්ෂයි. ආයේ මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ පන්සලක් පවත්තලා බෝධි පූජාවක් දීලා ඒ වැඩ කරනකොට හරිම දක්ෂව කරනවා. ඒක ඇත්තටම ඉතින් අවශ්‍ය දෙයක්. රටක ජාතියක සංස්කෘතික අවශ්‍ය දෙයක්. නමුත් එහෙම කර ඉඳලා ඒ කෙනෙක් හිතුවොත් එහෙම මේ මගේ හිත මේ නන්නත්තර වෙන එකේ නානත්ත් භාවයේට මේ කරපු පින්කම් වල ආනිසංසෙන් හරි කමක් නැගීලා අද්දක වහගෙන භාවනා කරන්න පටන් අරගත්තොත් ඒකට හිතේ සකස් වීම අවශ්‍යයිනේ. අපි කියනවා ලෑස්තිලා යන්න ඕන කියලා. අන්නේ ලෑස්ති මනස සකස් කිරීමේදී මං කියන එක අසාධාරණ ඇති. නැත්නම් බණ තේරෙයි කියලා මං කියන්නේ මුස්ලිම් මනුස්සයට හරිම ලේසි. කතෝලික මනුස්සයට හරිම ලේසි. Hindu මනුස්සයාටත් ලේසි වෙන්න පුළුවන්. මොනවාක්වත් දන්නේ නැති ළමයට ලේසි. වඩ කරන්න තියෙන්නේ මේ දුවනවා වෙනුවට මේ කාර් එක එලවනකොට වින් ස්ක්‍රීන් එක විතරක් බලන්න යන්න වටපිට බලන්න එපයි කියලා. නමුත් අර බෞද්ධයා කියන කෙනාට එහෙම නැත්නම් ඒක ඔලුවට ගත්ත කෙනාට ඒවට වචන සෙට් එකක් තියෙනවා ඒවා කිව්වහම මිනිස්සු තරහ වෙනවා. ඒ කෙනාට මොනම જાතියින්වත් ඒක කරන්න බෑ. මොකද ඉන්නකම් කෙරුවේ එක එක්කනට නානත්වයේ හදලා දීලා නානත්වයේ කියලා කියන්නේ පිනක් කියලා හිතලා අනික් අයට පින් ලබා ගැනීමට ක්‍රමත් හදලා දීලා වැඩ කරන කෙනාට මේක කරන එක අමාරුයි. බෑ කියන්න බෑ.
එහෙම බෑ කියන්න බෑ. ඒ මොකද ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන ඒ ශාංශ අවුරුදු 15 වයසේදී ඒ චේත්‍යංගන ධම්මචාරී විභාගේ පාස් වෙලා තිනවා. ඒ චේත්‍යංගන ධම්මචාරී කියලා කියන්නේ බොහෝම දුෂ්කර විභාගයක්. ධම්මචාරී කියලා අපිත් තියෙනවා දහම් පාසල අවසාන විභාගයක්. අරක නිකන් ඒකේ PhD එකක් වගේ තමයි. ඉතින් පාස් කරලා පස්සේ ඒ තාමත්ම හරිම කිසි දෙයක් මොනම දෙයක් කරන්න ගියත් හරිම පිළිසිදුයි පිළිවෙලට කරනවා. ඊට පස්සේ ආම්සරණ හිතනලු මේක කෙරුවට හරියන්නේ නැහැ. දැන් ඉතින් මේක මේ පරියත්තියනේ භාවනා කරන්න ඕනේ. ඉතින් භාවනා කරන්න ඕනේ යනකොට ඒකට මේ ශාන්තික වෙලාව මේ ශාන්තිය පුදුනේ චෞටාන් වල ඉඳලා තියෙන්නේ කේසල කොහොද සයිඩෝ කෙනෙක් ඉඳලා තියෙනවා මම දැක්කා ඒ ශාන්තික ෆොටෝ එක අපිත් කිල්ල චෞටාන් වල හිටියා සුමාන දෙයක් විතර වගේ කේලාස බොහොම ගුණගරුක හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා මෙතන තමයි හැදිලා තියෙන්නේ හැදිලා එතකොට දැන් භාවනාවක් තියෙන නිසා මේ ශාන්ති කියලා තියෙනවා භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා තියෙන භාෂී ප්‍රධාන ස්ථාන ගිහිල්ලා බැලුවාම ඒ ස්වාමීන් වහන්සේට එක සුමානයක් යනකම් එතන ඉන්න භාවනා කරන්න ආපු හාමුදුරුන්ගේ තියෙන බూరు වැඩ හාමුදුරුන්ගේ තියෙන විකාර වැඩ දැකලා දවසම චෝදනාවලු හිතේ අනේ මේ මිනිස්සු මේ ගිහියෝ මෙච්චර ඉන්න තැන මේ හාමුදුරුවෝ හැදෙන හැටි බලන්නකෝ කියලා හිත ඒ කියන්නේ අර පැවිදි වෙන්න ඉස්සෙල්ලා මගේ තිබුණ හිත මට මතක් වුණා සංඝයා දකින්නකොට තරහ යනවා සංඝයා දකින්නකොට මේ ජාතික විහිළුකාරයෙක් විදියට පේනවා. මේ නටන නැටිල්ල. මේ අපිට උගන්වන්න හදන්නේ මේ. හැබැයි ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල දිහා බැලුවාම ඉතින් ඒ දවස්වල අපේ ප්‍රධානම දේ තමයි සංඝයා අපහාසයට ලක් කරන්නේ. උපහාසයට ලක් කරන එක. ඒකේ හරි විනෝදාංශ වැඩක්. මොකද මේ අපිට උගන්වන්න හැදුවට ඔබ වහන්සේලාගේ වැඩ මෙහෙමයි කිය. ඉතින් ඒ වගේ මේ ශාන්සරත් ඇවිල්ලා තිනවා. ඒක නිසා භාවනා මොන තාලෙන්වත් හරියන්නේ නැතිලු. හිතෙනවලු මේ මිනිසුන්ට කියන්නේ ඔකට මේ භාවනාවකට ලැබුවත් මේ විනය ගැනවත් අඩු ගානේ. මේ සෙනගේ ඉස්සරහා ඉන්නකොට මෙහෙම තියෙන්න එපාද කියලා මේ හිත අවිශ්වෙන්න ගන්න තියෙනවා. පුළුවන් තරම් අවිශ්ලා තියෙනවා. ඉතින් ඒක එතකොට ස්වාමීන් වහන්සේ මහසිසාඩෝ යත හිටියට කාන්තාවන්ට කමඨාන් සුද්ධ කළා තියෙනවා මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ. එතකොට ෂුවේ ඌමින් ෂාඩෝ තමයි පිරිමි පක්ෂේ කමඨාන් සුද්ධ කළා තියෙන්නේ. මේ ශාන්සිය බණේදී කිව්වලු be mindful mind your own business කියලා. ඔබ සත්‍යමත් යන් මේ වැඩක් බලාගන්න. උඹට වැඩක් නැහැ අනුන් කිව්වා කියන එක මේ ශාන්සියට කියලා නෙවෙයි කියලා තියෙන්නේ. ඔබ බණේදී කියලා තියෙනවා මේ වැඩේ කරන්න ගියොත් භාවනා හරියන්නේ නැහැ. Taman ගැන හෝ අනුන් ගැන විවේචනය වෙන්න වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒක ආවොත් කටුකොහලක් භාවනාව. මහානකමත් කටුකොහලක්, තපතත් කටුකොහලක් කියලා. මේ ශාන්සියට මේක ඉතින් වැදිලක් තියෙනවා. ගිහිල්ලා හීනයක් දැකලා තියෙනවා. හීනයක් දැකලා හිතාගත්තලු මේක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ කවුරු විනය කඩා ගත්තත් කවුරු හරියට භාවනා කරන්නත් මට වැඩක් නැහැ මම මේ වැඩේ කරන්න යන්න කියලා. ඊට පස්සේ එක සුමානලු භාවනා කරන්න සිද්ධ වුණේ මේ භාවනාවේ එකලස් වුණා කියන එක ඒ ශාන්සේ in this life itself කියන පොතේ ලියලා තියෙනවා මට වෙච්ච දේ. මේ නන්නත්තර වීම අනුන්ගේ නන්නත්තර වීමයි ලෝකයක් හැදලා තියෙන ඕකටමයි කොහොමද කරන්න කියලා. ඉතින් මේ විදිහට ඒකෙන් ගොඩ ආපු අපේ ওই පණ්ඩිත ස්වාමීන් වහන්සේ මට ඇත්තටම බුරුමේ ගියාට පස්සේ මට උදව්වට උපකාරයට හිටියේ එතන මට බැන්නේ මට කියලා දුන්නේ යාමතු. ඊට පස්සේ ඒ ස්වාමීන් කියනවා එවැනි අපහසුරපත් වෙන මම මේ භික්ෂුවක් අරගත්තේ මොකද ඒක මේ ගිහියෙක් කොට දානවට වැඩිය වටින දෙයක් භික්ෂුවක් කොට දානවා කියන්නේ. ඒ කරලිය උනට ඒ ශාන්ති කියනවා එවැනි ආධුනිකයෙක් ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා අමාරු වැටිලා එයාට ඒක තේරුම් කරලා දෙන්න බැන්න ඒක තන්නේ කර ගුරුනාථගේ 100%ක්ම වැරද්ද කියලා. ඉතින් ඒ කියනකොට හරි පුදුම ලිංගතුකමක් ඇති වෙනවා. මේ ස්වාමීන් වහන්සේ කොච්චරක් මනුස්ස මනස දැනගෙන කොච්චරක් මේ ධාතු නානත්වයේ ගැන බුදුරජාණන්සේගේ දේශනාව අහලා කොච්චරක් අනුකම්පාවෙන් කතා කරන්න ඕනේද කරන යෝගාවචර කරන හැම වැරද්දක්ම ගුරුනාංශිකේ දෝෂයි. යෝගාවචර කරන හැම වැරද්දකටම මම කියන්නේ ගුරුනාංශික කියලා. ඉතින් ඒක livelලා ගුරුනාංශය ඒක දැනගෙන වැරදි වුණාට පස්සේ දඬුවම් කරනවට වැඩිය ඒකට ක්‍රමසහවිදි හදනවා. ආප්තෝපදේශ උපදේශ පන්ති භාවනා කමටහන් උත්තර ප්‍රශ්න සාකච්ඡා පුළුවන් තරම් දෙනවා. මෙයාට මේ නානත්වය කියන කාරණාව තේරුම් ගැනීම සඳහා.
ඉතින් මේ විදිහට අපි හිතමු පැවිදි වේවා, ගිහි වේවා, ගෑනු වේවා, පිරිමි වේවා කවුරු හරි හිත හදා ගන්නවා මේ මුන්දත් එක්ක මම භාවනා කරනවා. මේ ගුරුනාථෙත් එක්ක, මේ අමරහණත් එක්ක, මේ භාවනා මධ්‍යස්ථානෙ ගිහින්. ගිහිල්ලිවලා ඉඳගත්තට පස්සේ ඒ කාම ගුණයන්ගෙන් වෙන් කරපු හිත ඒ කාම සංඥාවෙන් බැට දෙන හැටි කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඒක නිකන් දෙකට කපපු පණුවෙක් වගේ. ගොඩ දාපු මාළුවෙක් වගේ මේ හිත ගැහෙනවා. අර මේ සාමාන්‍යයෙන් එදිනදා පෞල් කන ජීවිතේ ඉන්නවටත් වැඩිය මේක ඔද්දල් වෙන ගතියක් තියෙනවා. මේක ආතුර වෙන ගතියක් තියෙනවා. ඒක කවදාක හිතන්නේ විශේෂයෙන් අපි හිතමු දැන් ගෙදර එකෙක් 4 වර්ගයේ පැවිදි වෙනවා කියලා ඌ පැවිදි කරනෝනේ අම්මලා තාත්තලා ගෙදර යනෝනේ. ඊළඟ හිතාන්නේ දැන් අරූ දැන් ටික නිවනට කිට් වෙනවා කියලා. අනේ අර පැවිදිච්ච කට වෙච්ච දේ දන්නවනම් අම්මලා තාත්තලා ඒ ගුරුහාමුදුරු හරි ආරුවට ආතබූත නැතුව යනවා. නිකමට හරි භාවනාවට පෙළඹුණොත් එහෙම මොනක්වත් කරගන්න බැරි. අපේ ලොකු ස්වාමීන් වහන්සේත් ඉතින් එහෙම අවුරුදු 13 දී වගේ පැවිදි කරලා තියෙනවා. ඉතින් හිටියලු ටික කාලයක් උපසම්පදත් වෙලා බැලුවලු මේක නෑ කිසි ලකයක්. ඊට පස්සේ අරණ්‍යයකට යන්න කිව්වා. අරණ්‍යයට ගියාලු. ගිහිල්ලා ඉතින් ඒ ආමතුත් හරියට දවසට වතපිලිවෙත කරනවා. චතුරාර්යක ගාථා ටික සජ්ජායනා කරනවා. ඊට පස්සේ කිව්වලු ගිහිල්ලා ලොකු ආමතුත් හම්බෙලා මේකේ මේ භාවනා ක්‍රමයක් එහෙම නැද්ද කියලා. මේ මෙච්චරද කියලා. ඕක තමයි අපි කරන්නේ. අපි සිල් රැකගෙන මේ ගාථා ටික සජ්ජායනා කරන්න ඉන්නවා. ඊට පස්සේ මිනිස්සුන්ට කල්පනා කරලු යකුයිති ඕක මං ගමේ බන්දලේ හිටියත් කෙරුවානේ. මේ ඇවිල්ලා අරණ්‍යට ඇවිල්ලා මට මොනවක්වත් හම්බෙලා නැහැ කියලා. ඉතින් ඒකට පැවතිච්ච ඒ අරණ්‍ය ප්‍රතිපදාව තුළ මේකට උත්තරයක් නැහැ. පැවිද්ද තියෙනවා. බතපිලිවත තියෙනවා. සාමාන්‍ය බණ දහම් පොත තියෙනවා. උපසම්පදාව තියෙනවා. හැබැයි මේ මොකද්ද මේ නන්නත්තර වෙනවට උත්තරයක් නැහැ. නානත්ත් භාවයට උත්තරයක් නැහැ. ඉතින් පස්සේ මේ පන්සලේ තිබිච්ච පස්සේ මේ වෑතර පන්සලට ඇවිල්ලා පොත්පත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ මම හිතන්නේ කොල්ලපිටියේ එතෙන් ඇවිල්ලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 2-3ක් ඉගෙනගෙන තියෙනවා. එකම තැනකවත් නැතිලු මේ නන්නත්තර වෙනවට උත්තරයක්. පස්සේ ඒ පන්සලේ දෙවන පුස්කොළ පොත් කළු පිටි මැදින්න පටන් අර ගන්නකොට බැලුවලු මොකක් හරි ක්‍රමයක් නැද්ද කියලා මේ හිත නන්නත්තර වෙන එක නතර කරා. ඉතින් කෑලි තියෙනවා. අතනින් පතරින් මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා ඉතින් ඔක්කොම එකතු කරලා තියෙනවා. යන තැන ගිහිල්ලා මේ මොකක් හරි මේ බුදුහාමරෝ දේශනා කරපෙක නෑ ඒක විජාබහුව වෙලා නැති වෙලා ගිහිල්ලා. ඉතින් එහෙම කර ඉන්නකොට තමයි ඔය බුද්ධ ජයන්ති කාලේ ඇවිල්ලා ඔය බුරුමෙන් ස්වාමීන් වහන්සේලා වැඩලා රටේ ගෝසාවක් ගිහිල්ලා තියෙනවා. කෝලාහලයක් භාවනා ක්‍රමයක් ආවයි කිය. ගිහිල්ලා ඉඳ ගන්නකොටම භාවනාවට යනකොටම තේරෙනවලු මේකේ මුලැමැදාග යන ක්‍රමයක් තියෙනවා කිය. ඉතින් පුදුම සතුටක් ඇති වුණාලු. මොකද ඒ වෙනකොට ලංකාවේ තිබුණ හැම ක්‍රමයක්ම හොයලා තියෙනවා. ඒ කෙනාට තමයි මේකේ වටිනාකමක් තේරෙන්නේ. අනික් කාටත් වටිනාකම තේරෙන්න ඇති. විශාල වශයෙන් භාවනා කරා. ඉතින් කියලා තියෙනවා මේ සා විශාල බුද්ධ ජයන්තියක් ආපුවාම නොකඩල යුතු පූජා විදි කරන විශාල පිරිසක් ඉඳද්දී කලමනා භාවනා කටයුතු කරන සුළු පිරිසක් ඉන්නවා කියලා. ඒකේ එදත් තේරුම් ගන්න තියෙන 1956. ඉතින් ඒ ක්‍රමයේ අතෝ ගත්තාම මේ නන්නත්තර වෙන දේ ගිගි අතහැරියයි කියලා ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. භාවනාවට කියලා වාඩුණයි කියලා ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. සක්මණට ගියයි කියලා ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. වැඩියක් වෙන්න පුළුවන්. අන්න ඒකට ලෑස්තිද? එහෙම නැත්නම් සෝනේ ගෙවල් හදන්න ගිහිල්ලා යක්කුණ්ඩ බය නම් යන්න එපා. මේකේ තියෙන්නේ එහෙම දෙයක්. ඉතින් සංසාරේ කියන්නේ ඒක වහලා පිටින් පේන්ට් කර මතු බුදු වෙන බුදුහාමරෝ දකින්නයි. ඒ නැත්නම් අපිත් බුදුහාමරෝ එකම ධර්ම මණ්ඩපේ ධර්ම දේශනා කරද්දී සාදු කියලා නිවන් යන්නයි කල්පනා කරන්නේ මිසක මේක හරහා ආයුත්තක් විදිහට තේරෙන්නේ නැහැ. ඒක ඉතින් ගොඩක් පෞරුෂත්වයේ පිනේ එන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ කාම ගුණ කාම නානත්වයෙන් වෙන් වෙලා නැත්නම් ගීගේ අතහැරලා එක ඉරියව්වක ඉඳගෙන එක අරමුණට හිත දානවයි කියලා කියන්නේ ඒක මේ මනසකට කරන විශාලම අභියෝගයක්. නන්නත්තර වෙන හිතක් හරියට මේ කැලේ ඉන්න කුළුමී හරකෙක් ගෙනල්ලා කණුවක හිටවලා
බැඳා වගේ වරපටකින් ආය මොකුත් නෑ පුදුම විදියට කුළු වෙනවා. කුළුමිහරක කැලේ ඉඳද්දි එච්චර කුළු ගතියක් පෙන්වන්න නෑ. හැබැයි එළියට බැස්සොත් ඒකට පුදුම ගායක් තියෙන. කැලේ ඉන්න සත්තුන්ගෙන් භයානකම සතා කියන කුළුමිහරක. ඌ ඇවිස්සෙන්නේ නෑ. ඇවිස්සුනොත් ආය මොකක්වත් නෑ ගැහුවොත් ආය කට උතර නැති වෙන ගහන. ඉතින් ඒක නිසා මේ එවැනි සතෙක් අරගෙන නාගුලක ගැට ගහගෙන හීයකට අහනවයි කිව්වහම ඒකෙන් තමයි මිනිස්සු කොවිතෙන් කරේ. ආන්න ඒ වෙනස තමයි ගිහිගේ අතාරපු මේ නන්නත්තර වෙච්ච හිතක් ඒකත්මකරනද ගිහිගේ අතාරපු කෙනාට එන මේ කාම සංඥාව තමයි පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ. ඉතින් ඒක බුදුරජාණන්සේ 5කට දාපු වෙලාවක් තියෙනවා 6කට දාපු වෙලාවක් තියෙනවා නෙය්‍යාවරණ විදියටත් පෙන්ලා තියෙනවා නීවරණ විදියටත් පෙන්ලා තියෙනවා. ඒකේ මේ කාම මිත්‍යාචාරය තමයි මිනිස්යාගේ ජාතිය බෝග කරන්න හේතුව. කාම ආචාරෝ මිත්‍යාචාර නිසා තමයි ළමයි හම්බ වෙන්නේ. ඒක පිළිබඳව අපි කියන්න යන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක පිළිබඳව ලෝකේ හැඩ ගැහිලා තියෙන කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ වගේ ඒක තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ඒ කාම ගුණයන්ගෙන් නැත්තම් කාම මිත්‍යාචාරය නතර කරලා ගෙට වෙච්ච ගමන් කාම ඡන්දේ ඇවිල්ලා කාම මිත්‍යාචාරය කාම ආචාර ධර්ම ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට ඒ හිතේ ඇති වෙන නොදැනුවත් දරුණුකම නැත්තම් නොදැමුණු ගතිය තමයි කාම ඡන්දේ කියලා කියන්නේ. ඒ කාම මිත්‍යාචාරණය. මිත්‍යාචාරණයට දෙන්නෙක් අවශ්‍යයි. ආචාර ධර්ම කියලා කියන්නේ අඩුම ගන්න දෙන්නෙක් ඕන නැත්තම් පිරිසක් ඕනේ. බුදුචානන්සේ කියලා තියෙන්නේ දෙන්නෙක් එකතු වෙලා කරන දියකෙතින් හමාර කළ යුතු ඒ ග්‍රාමීය ක්‍රියාවට කියනවා කාමාචාර කාම මිත්‍යාචාර නැත්තම් කාමේ කියලා. මෛතුනේ කියලාත් කියනවා. මෛතුනේ තමයි නියම වචනේ. ඒ වෙනුවට දැන් මේ හිතට එන නන්නත්තරේ තමයි කාම ඡන්දේ. ඉතින් කාට හරි මේ සූත්‍රයට පින් සිද්ධ වෙන්න හරි කමන්නේ නැවත බණ අහලා හරි කමන්නේ කාට හරි දැනගන්න පුළුවන් වෙයිද කාම මෛතුන සේවනයට වැඩිය හොඳයි කාම ඡන්දේ කියලා. අරක වෙන්නේ වීතික්‍රමන මට්ටමේ. අරක තියෙන්නේ වීතික්‍රමන භූමියේ. තව කෙනෙක් සම්බන්ධ වෙනවා ළමයි හම්බ වෙනවා. කාම ඡන්දේ තව දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඇතුළත වෙන්නේ හැබැයි අර පුදුමාකාර පරිලාහයක් එනවා. කාම මිත්‍යාචාරයේ වසන් ගන්න බෑ. ඒක සමාජ සිද්ධියක්. තව කෙනෙක් සම්බන්ධයි අතිරේක ඵලයක් විදිහට ළමෙක් වුණත් හම්බෙන්න පුළුවන්. මොකද කාම ඡන්දේ වසන් ගන්න පුළුවන්. වහගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ ඇතුලේ ගිනි කන්දක් වගේ නිතරම කුචු ගාලා ගොජේ දිගටම දුවනවා. ඉතින් එතෙන්දී අර කාමය මෛතුන සේවනය හෝ එහෙම නැත්නම් මේ කාම ඡන්දේ කියන දෙක අතරමැද කාමයේ අවස්ථා 6ක් විතර බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ කාම මිත්‍යාචාරයට හෝ කාම ආචාර නැත්නම් මෛතුනට යන්න ඉස්සලා දස්සන, සවන, සමුල්ලේපන, සංසග්ග සංසර්ගයේ තමයි අපි ඔය කාම මෛතුන සේවය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ කාම මෛතුන සේවනයේ නතර කරලා අරස කර ගන්න ඕන නම් Brahmacharya එයාගේ දස්සන කාමයට යන්න නරකයි. කාම දස්සන වලට යන්න නරකයි. ඒ වගේම සවන කාමේ අහන එක සමුල්ලේපන තවත් එකක් තියෙනවා. ඊට පස්සේ ඒව පහු කරගෙන තමයි ගිහිල්ලා සංසර්ගයට වැටෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට කිට්ටු වෙලා ආනන්ද සාංශය අහනවා ස්වාමීන් වහන්සේ කාන්තාවන් කිලියඳ කොහොමද හැසිරෙන්නේ? අදස්සනං ආනන්ද දකින්න එපා. දකින්න නැතුව වෙන්නේ කියලා. ඊට පස්සේ දැක්කොත් අපේ ජීවිත ගත කරන දැක්කොත් කතා කරන්න එපා. ඊට පස්සේ කතා කරුවොත් hina වෙන්න එපා. ඉතින් එක පොත්ත ඇරලා දෙන හැටි බලනකොට පේනවා. මොකද ආනන්ද හැමදෝ කියන්නේ බොහෝමත්ම පුරුෂ ලක්ෂණ 32කින් මං හිතන්නේ 30ක් විතර වගේ තිබිලා තියෙනවා. බුදුරජාණන් වගේම ලස්සන, ඒ වගේම හොඳට බණ කියන්න පුළුවන්, කාන්තාවන් අතර බොහොම ජනප්‍රිය ස්වාමීන් වහන්සේ. ඒ ශාංශي අපි වෙනුවෙන් අහනවා ඒ දස්සන කාමයේ, ශවණ කාමයේ, සමුල්ලේපන කාපයේ, සංසග්ගය, සංගනිකාව. අතරමැද තියෙන සංගනිකාව ඊට පස්සේ සංසර්ගය.
ඉතින් ඒ ඔක්කොම මෛත්‍රී සත්‍ය මෛතුන ධර්ම වශයෙන් සේතු කණ චන්දසුල ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ශාසනාවතරණ පොතේ අපි එතෙන්ද වැටෙනකොට ඊට ඉස්ලා අවස්ථා ගන්න පහු කළා තියෙනවා. ඉතින් ඒම නොඇටි හිතේ පවතින එක තමයි මෙතන කාම ඡන්දේ කියන්නේ. ඒක ඔය කොච්චර භවනා කරත් සක්මනේ හිටියත් පරියන්කේ හිටියත් කොජ දාන ගතියක් තියෙනවා. ඉතින් ඒකම ඒ කාම ඡන්දේට අපිට තියෙනවනේ යම්මෙන ආසාව. ඒ ආසාවල් ඉෂ්ට නොවන හැම වෙලාවෙම පටිගේනවා. කාමයේමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. ඔය සත්තුන්ගේ ඒ සත්තු කාමයේ හැසිරෙන වෙලාවට පුදුම ද්වේෂයෙන් වැඩ කරන්නේ. ඒ වෙලාවේ මාරාන්තිකයි. ඔය බල්ලෝ රැළේ යන වෙලාවේ රිලව් කොයි සතා වුණත් ඒ අර ඕස්ට්‍රේලියාවේ ඉන්නවා මේ මට මතක නෑ ඒ බෙයාගේ නම ඒක ඔය ගහ කර වෙච්චාම සුමානයක් ඔය කොළ මොනවද ඒ කන්නේ තියෙන ඒ කොළ ටික ආපම ඔය මත් වෙලා ඉන්නවා. ඒ සත්වෝද්‍යානේ මෙහෙවකට ගියාම ඒ බෙයා ඉන්නවා එතන කියලා කිව්වොත් ඒ යන්නේ නැව එතනම තමයි ඉන්නේ. අපේ උන්ගේ එහෙම දුවන්නේ නැහැ. ඉතින් මම එක දවසක් ඇඩ්ලිට් ගියාට පස්සේ මම දැක්කා ස්වභාවික එකෙක්. එතනින් ගියාම අපි බ්‍රිස්බේන් ගියාට පස්සේ අපි ගියා ඒ උද්‍යානයකොත් බලන්න. ඌ කාමයට ගියාම ගෑනු සත හරියට හැසිරුනේ නැත්තම් උස්සල ගහනවලු පොළවේ. බැලුව බැල්මට නම් මුත්තා වගේ ඉන්නේ බොහොම තැම්පත් බොහොම නිකන්. හරිම හිතා ගන්න බෑ. මොකද ලැබපු තැන එහෙම ඉන්නවා. ආ යන්නේ. ඒ ගෑනු සතා අපේ රිලව් බඩ බැඳගෙන පැටව යනවා වගේ පිට උඩ තියාන තමයි යන්නේ. හැබැයි කාමයට ගියොත් නම් පුදුමාකාර ද්වේෂයක්ලු තියෙනවා. ඉතින් කාමච්ඡන්දියම තමයි ව්‍යාපාදික කියන්නේ. ඉතින් මේ භාවනාවේදී අපිට සාමාන්‍ය ජීවිතයට වඩා ওই කාමච්ඡන්ද ව්‍යාපාද දෙක අස්පනා අපිට පේනවා. සාමාන්‍ය ජීවිතේ ඒක පෙනුනත් එච්චර ගාණක් නැහැ. මොකද අපිට ගහන්න පුළුවන් නේ. කාමීත්‍යාචාරයේ මෛතුන සේවනෙත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගිහි ජීවිතේ ඉන්නකොට ඔවා තියෙන බව දන්නෙත් නැහැ. අපේ account එකේ ඔච්චර ඔය වගේ ගනුදෙනු තියෙනවා කියලා දන්නෙත් නැහැ. ওই දෙක නතර කරලා ඇවිල්ලා ඉඳගත්තට පස්සේ මෙන්න બોලේ මේක පුදුම කොජ්ජ දෙමිල්ලක් කොජ්ජ දාන. ඒ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක යම් හිතමු අපි හිතමු මොනම හැටික මේකට දඬු කන්දේ ගහලා හරි කරන දඬු අඬුවකට දාලා හිර කරයි කියලා. ඒක අපි කටපැත්තෙන්ට කියනා නෙවෙයි පුදුම නිදිමතක් එනවා. භාවනා කරනකොට සක්මනේදී මේ ක්‍රමේ හරි ගිහිල්ලා යන්තම් හරි මේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැන්නේ පුදුම කම්මැලිකමක් පුදුම නිදිමතක් මේ සක්මනේ වෙනෙන්න පටන් අරගන්නවා. සක්මන කියන්නේ මේ ක්‍රියාශක්තියක් තියෙන තැනක්. පරියන්කයට ගියානේ. පරියන්කේදීත් ඒ වගේ. ඉතින් එතකොට මේ දෙක නැතුවත් බෑ මේ දෙක ඇතුවත් බෑ. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තියෙනවා නම් කන කෙලින් තියාන රේඩාර් මැෂින් එකක් වගේ මේක වැඩ. මුදුවට බලන ඉන්නව මොකද වෙන්නේ කොහොමද වෙන්නේ ඔක්කොම පේනවා. මේ දෙක යම් ආකාරයක අඩු වුණානේ. අඩු වෙච්ච ගමන් නීරසකමයි කම්මැලිකමයි පාළුවයි නැද්දකින් දකින දේ එපා වෙනවා. කවුරුවක්වත් හිතන්නේ මේ භාවනාවට ආපු නිසා පැවිදි වෙච්ච නිසා මේ වගේ සුදුසු පරිසරයේ ආපු නිසා මේ කාමච්ඡන්දේ සහ ව්‍යාපාදේ මෙච්චරම යටපත් කරන්න පුළුවන් කියලා. මේ දෙක යටපත් වෙනකොට පොල්පිට පෑගුවා වගේ අනිත් පැත්ත උඩ එනවා. ඉතින් මේ දෙකෙන් දැන් යෝගාවචර කෝකටද කැමති? ඉතින් අචාන් බ්‍රහ්මයවට පස්සේ කිව්වලු නිින්ද එන එක හොඳයි කියලා. මොකද අර දෙක ආය මොකුත් නැහැ පොඩ්ඩ ගෑවුනොත් කාමච්ඡන්ද ව්‍යාපාදේ කොහෙන් කෙලවර වෙනවද දන්නේ. ඒ නිසා මේ තීන මිද්දේ ඇතුළට ඇකිලෙන එකක් තියෙනවා. ඉතින් ඒ නිසා සංඝයා අතර ඒ තීන මිද්දේ හරි උග්‍රයි. මම කියන්නේ භාවනා කරන්න ගියාම හරිම උග්‍රව පහළ වෙනවා. ඒක නැති ඇත්තරම සංඝයා කියලා පැවිද්ද කියලා එකක් ඇත්ත නැහැ. කොයි කෙනාටත් සිද්ධ වෙනවා. ඒ දෙක නැති වෙච්ච ගම තීන මිද්ද. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ ඒ කෙනාට විශේෂයෙන් භාවනා කරන කෙනාට gedara dore ඉඳගෙන හත්තු මරාගෙන හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කේලම් හිස්සචන කියන්නේ ඉන්න මනුස්සයට වඩා ඒක නතර කරපු කෙනාට හිතෙනවා මං ඉස්සර කොච්චර නොකල යුතු නොපනත්කම් කරලා තියෙනවද කියලා තමන් කරපු අතීත දේවල් පිළිබඳව කුකුසක් පහළ වෙනවා.
මට භාවනා කළා හරියයිද? මෙන්න මේ જાති කරපු කෙනෙක් කියලා. ඒ වගේම ඉස්සරහට කවදාකවත් ෂුවර් කරන්න බෑ. මේ යකා කේල් ගහ කණ්ඩයයිද පොල් ගහ කණ්ඩයයිද කියලා කියන්න බෑ. ඉතින් එතකොට උද්දච්ච කුච්ච දෙක එනවා. ඉතින් මගේ පුද්ගලික ජීවිතයේ තමයි ඒක මහා කඩප්පුලි ගතිය. කවදාකවත් කරපු වැරද්දක් ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. වැරදි කරලා තියෙන ටොං ගන්න. ප්‍රසිද්ධියේම කියනවා මම භාවනා කරලා නෙමෙයි මං මොකද කරන්නේ? ඔය ධම්මිකාමතුරු මට කිව්වේ ඔය වැඩේ ඔය වයසේ ඉන්න කවුරුත් කරනවා. කනගාටු වෙලා වැඩක් නැහැ. කන ගන්න වෙල මොනව කරන්නේ? ඉතින් මේ ඊයේ පෙරේදා මම දැක්ක කාටුන් එකක් තියෙනවා සෙන් මාස්ටර් කෙනෙක් ගාවට ගෝලේ කියලා කියනවා මේ මගේ හිත මේ හරියට පශ්චාත්තාපේ වොරි කරනවා කියලා. ඒ ගුරුනාංශ කියනවා ඉතින් මේ මොකක් නිසාද වොරි කරන්නේ? මට මොනවාරි කරලා මේක හරියන්නේ නැති වෙයි කියලා පශ්චාත්තාපේ. ඉතින් මේ නෑ මොනවාරි කෙරුවොත් ඒ පශ්චාත්තාපෙන එක මේ Tamanට විසඳ ගන්න පුළුවන් වගේ එකක්ද කරනක පශ්චාත්තාප වෙන එක. කියනවා විසඳ ගන්න පුළුවන් වගේ එකක්. ඉතින් එහෙනම් ඉතින් පශ්චාත්තාප වෙලා නැහැ විසඳන්න පුළුවන් විසඳපන්. ආයෙ පශ්චාත්තාප වෙලා ඊට පස්සේ කියනවා නෑ ඒක විසඳ ගන්න බෑ. ඉතින් විසඳ ගන්න බැදික පශ්චාත්තාප වෙලා වැඩ නැහැ නේ බා. මේ ගෝලයා කල්පනා කරන්නේ කොහොමද ගුරුනාථ දෙකටම කියන්නේ පශ්චාත්තාප වෙලා වැඩ නැහැ. ඒ වුණා පශ්චාත්තාප වීම අපි ජාතික උරුමයක් විදියට එහෙම නැත්නම් අපි කියනවා මානවයිති වාසිකමක් විදියට සලකන්න තියෙනවා. අපිට දෙමාපියෝ දීලා තියෙන ඔච්චරයි දෑවැද්දට. කොයි දෙයකටත් පසුතැවියක්. ඉතින් ඒකේ මන් දන්නේ නැහැ. ඉතින් ඌවා කියන්නේ කියලා බැනුම් අහන බව බෑ. මේ කාන්තාවන්ගේ මේක ටිකක් සැර වැඩි වගේ මට හිතෙනවා. පිරිමින්ට වැඩිය. පිරිමිව හැන්දාට සැරට වතුර සැර බීම ටිකක් බීලා ඔය බුදිය ගන්න. ඕ එහෙම තමයි අප්පා ඉතින් මොනව කරන්නද? යුද්ධෙට ගියාම ඉතින් ඒ යුද්ධ නීති තියෙනවානේ. ඉතින් ඒක නිසා රාජ්‍ය නායකයෙක් කිව්වලු අයිසේ මම කියන විදිහට යුද්ධ කරනවා හරිද? මම තමයි ජාති රාජ්‍ය නායකයා. මම කියන විදිහට කරන්න. තමසලා ඒ හතුරු පක්ෂයට ගියත් ඒ නීති ටික රැකලා කරන්න ඕනේ. එහෙම නැතුව යුද්ධ දිනන්න බෑ. යුද්ධ දිනන්න ඕනේ මම කියන දේ. ඊට පස්සේ මේ හමුදාපතිවරු කතා කරලා කිව්වලු එහෙම නෙවෙයි අපේ කොල්ලෝ කැමති නෑ. ඒ අනික් මිනිසුන්ගේ පක්ෂයට අපිට එච්චර පහසුකම් දෙන්න බෑ. මේ මිනිස්සු අසීමිතව මානවාධිවාසිකම් කඩනවා. ඒ නිසා අපේ පැත්තෙත් මානවාධිවාසිකම් කැඩෙන්නේ බෑ. අපේ පැත්තේ මානවාධිවාසිකම් කැඩෙන්න බෑ. එහෙම වෙනොත් යුද්ධයක් දිනන්න බෑ. යුද්ධ දිනන්න අපේ මිනිස්සු අපි රාජ්‍ය නායකයෝ රාජ්‍ය බලය අපිට තියෙනවා කරන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වලු දැන් එන තත්ත්වය හොඳ නෑ සර්. මේ ඔහොම ගියොත් හමුදා රජයක් එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි ඔබ වහන්සේට ගහන. ඔබතුමාට ගහන. මම ඔය තුන් දෙනාගේම නිල මේ හමුදා නිලේ පිස්තෝලයක් තියෙනවා මම ළඟ නැහැ. ඔය පිස්සුකම ඉෂ්ට කරන්න කියලා මම වෙඩි තියලා ඉවර කරපම් මාව. ඔයගොල්ලන්ගේ නිලේ සූට් එකේ තියෙන ආයුධේ එච්චරයි. මම ළඟ නැහැ. මම මේ රාජ්‍ය නායකත්වයට මට ඇත්ත නැහැ කියලා. ඊට පස්සේ කිව්වලු එහෙම එකක් නෙවෙයි සර් මේ කියන්නේ මේක පොඩ්ඩක් බලන්න ඒ පැත්තේ අසීමිතව මානවයිචවාසිකම් කරනවා අපිට ওই කියන විදිහට මානවයිචවාසිකම් රැගෙන මේ යුද්ධ කරන්න බෑ. ඉතින් කිව්වලු අයිසේ තමුස්ලාට මේ සැරබීම දෙනවනේ. ඕව ටිකක් බීලා බුදිය ගන්න ওই යුද්ධ කියන එක අමාරු තමයි. හැබැයි නීති කඩලා බෑ. ඉතින් ඒ වගේ එකක් තමයි යෝගාවචරයටත් කියන්න තියෙන්නේ. පිරිමි අය බෙ දැන් නම් පිටරටවල ගොඩක්ම බොන්නේ ගෑනු අය. සිගරට් බොන්නෙත් ගෑනු අය. බියර් බොන්නෙත් ගෑනු අය. සැරබීම බොන්නෙත් කෙල්ලෝ. ඒක නිසා මේ කතාව හරියන එකක් නෑ. ඇත්තටම මේක අදාළත් නෑ මේ නානත්ත මේ පරිේෂණ නානත්ත සූත්‍රයට මම මේ කියන දේ. කෙසේ නමුත් ඒව පිළිබඳව තැවීම මානව උරුමයක් කරගත්ත ලෝකයක අපි ඉන්නේ. ඔය කොයි තාරාතිරෙම ඉන්න කට්ටියක් එක්ක කතා කරත් පුදුම උද්දච්ච කුක්කුච්ච දෙකේ ඒ උද්දච්චයේ යෙදිලා ගත කරනවා. ඉස්සරහා මොනවා වෙයිද දැන් කොරෝනා ඇවිල්ලා තියෙන වෙලාවේ ඇඳින් නීතිය තියෙන වෙලාවේ කවදා මේක නැති කරයිද? කවදා අපිට මේ ප්‍රතිජීවකයක් හොයාගනි. වැක්සින් එකක් හොයාගනි. කවදා රට හරියද? කවදා ඉස්කෝලේ පටන් ගන්නද? මොනවක්වත් කියන්න බෑ. මේ බිස්නස් කරපු මිනිස්සු, හෝටල් එක රන් කරපු මිනිස්සු, ප්‍රයිවට් බස් එකක් දුවපු මිනිස්සු, අය කවදා බස් එක දාන්නද පාරේ? මොනවක්වත් කරන්න බෑ. පිටරල පටන් ගත්තේ ඔය යුද්ධයට ඔය කොරෝනා වලට එන්නේ ඉස්සලා තමයි පෙට්‍රල් ගණන් බහින්න පටන් අරගත්තේ. දැන් එකතු වෙලා දී ගන්න බැරිලු පෙට්‍රල්.
පුදුමාකාර තොගයක් එකතු වෙනවා. ඊගේ තරම් වේගෙන් ගමන් කරමින් තියෙන දැන් පෙට්‍රල් පාවිච්චි වෙන්නේ නැතිලු. ගෙනියන මිනිස්සුන්ට සල්ලි දෙන සයිසක් තියෙනවා දැන්. ඉතින් මේව වෙනකොට කුකුස් කොහොම හිටියේද? ඊයර කාමච්ඡන්ද ව්‍යාපාද දෙකෙන් එන අර ඍජු බලපෑම් වගේ නෙවෙයි. අපිට භාවනා කරන්න ගියාට පස්සේ මොන හරි එකක් හිතාගෙන හිත පශ්චාත්තාප වෙනවා. කුකුද්දච්ච කුක්කුච්ච නැත්නම් විචිකිච්ඡාව සැකේනවා. ඉතින් කවදා හරි හිතනොත් කාට හරි පුළුවන් වුණොත් මේ විදිහට මේක නැතුව අරමුණක හිත චිත්තක්ෂණය පවත්තන්න නන්නත්තර වෙනවලට එක හිතක පවත්තන්න. එතකොට යාර කාම ගුණ විතරක් නෙවෙයි මේ කාම සංඥාවත් ඉක්මවනවා වෙනවනේ. ඉතින් ඊට ඉස්සෙල්ලා පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. කාම ගුණයන්ට වැඩිය කාම සංඥාව හොඳයි. එතන නීවරණ මයිලඟ තියෙනවා කියලා දැනගත්ත එක හොඳයි. විතික්‍රමණය කරනවට වැඩිය. විතික්‍රමණය කෙරුවොත් ඒ හිරේ තමයි. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා ඒඩ්ස් හැදුනා කියයි, අර සමාජ රෝගී කියයි, බබි කම්බුණා කියයි, පරාජිකා වුණා කියයි, নানা ප්‍රකාර සෙල්ලම්. දැන් තියෙන්නේ මේක හිත ඇතුලේ කොජේනේ. හිත ඇතුලේ කොජේ වහගෙන ඉන්න පුළුවන්. යෝගාවචරය එහෙම වහගෙන ඉන්නව නෙවෙයි. යෝගාවචරය දන්නවා සෝහනේ ගෙදවල් හැදුවට පස්සේ යක්කු දකින්න වැඩි. ඉතින් මේ දැනගෙනත් එවැනි ඒසා විශාල කාම ඉවර කියන්නේ මෝහ පටල කියලා අතරමැද මගේ හිත තියෙන්නේ මේකේ කියලා දන්න ගතිය. මගේ හිත තියෙන්නේ මගේ මූලික අරමුණේ. එහෙනම් මගේ හිත මූලික අරමුණේ නැහැ. මෙන්න මේ දන්න කමේ තියෙනවා පුදුමාකාර විදිහට මේ රූප නානත්වයට කන්නට පැලෙන්න ගහන ගහිල්ලක්. එහෙම නැත්නම් රැඩිකල් වාදී උත්තරයක්. එහෙම නැත්නම් යෝනිසමනස්කාරය කියලා කියන විදිහට ගඟ දිගේ ඉහළට යන උත්තරයක්. ඉතින් කිසිම යෝගාවචරයක් Taman තුල තියෙන මේ යෝනිසමනස්කාරයට සතුටු නැහැ. මදි කියලා කියනවා. නැතුවම නෙවෙයි තියෙනවා. හැබැයි මං හිතුවේ මේ වෙනකොට නම් මෙච්චර විදාකොසෝවන් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අසවල් විපස්සනා ඥාන පහළලා තියෙන්න. නැත්නම් අසවල් ධ්‍යාන ලැබලා තියෙන මොකක්වත් නැහෙනේ. ඒ කිලෝරක් නැතුව මේ කෙලස් එනවනේ. අරමුණේ හිත තියෙනවා. ඉතින් ඒ නිසා කාමයේ වෙනකොට කාම ඡන්දය කියන්නේ නීවරණේ හොඳයි කියලා මේ භයානකම තේරුම් ගත්ත කෙනාට පුළුවන් නම් එක චිත්තක්ෂණයක් සතිමත් වීම පිළිබඳව මේක මේ මහා පුරුෂ ධෛර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ තාම වීර්යයෙන් කලියොත්තක් මේ ලැබපු මේ චිත්තක්ෂණයක තියෙන වටිනාකම ඒ විස්කම්බන වශයෙන් චිත්තක්ෂණයකට මේ කෙලෙස් ටික කඩන්න පුළුවන් බව ලැබිච්ච ගතිය තේරුම් අරගත්තා නම් යාට කියන්න පුළුවන් අඩු ගානේ ඒ චිත්තක්ෂණේ රූපනානත්තේ නැහැ. ඒ අද පොඩි ළමෙක් අහනවා ඒ සතිපාසලේ මේ තරහයි සතියයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මම ඉතින් අවුරුදු 18 විතර අඩු ළමයි තමයි මට මතක නැහැ මේ ළමයාගේ නම හෝ වයස කියනවා මේ තරහයි මං කිව්වා ඒක හරි අමාරුයි සම්බන්ධය නම් මෙච්චරයි සතියෙන් ඉන්න වෙලාව කිසිම වෙලාවක තරහක් නැහැ. තරහින් ඉන්න කිසිම වෙලාවක සතිය නැහැ. ඒ නිසා සතියේ ඉඳලා ඒක හිතියට තේරෙන්නේ නැහැ නේ. ඒ සතිය සහ බලන්න ගියොත් ඒක සතිය නෙවෙයිනේ. වැඩි වේලාවක් සතියේ ඉඳලා හැරිලා බැලුවොත් මෙන්න මේ හිතකස තුල සතිය තිබුණා තරහනේ. ඒක පොඩි උණයි කියලා දැනගන්න පුළුවන්. ආන්නේ වගේ මේ එක චිත්තක්ෂණයක් තුල කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ කියලා ඒ අරමුණක පවතින චිත්තක්ෂණේ දැනගෙන සතුට වෙන්න පුළුවන් නම් ඉතින් ඒ කෙනාට ඒ කාමය නැති වුණා එතන රූපනානත්වය වැඩි වෙනවා කියනකොටම ඒ රූපනානත්වේ නැතිවෙච්ච නිසා නැති වෙනවත් එක්කම මේ පොතේ කියලා තියෙන විදිහට සංඥානානත්වයක් නැතිලා ගිහලා ඉවරයි. කවදාකවත් එයා සමාදම් වෙන්නේ නැහැ. ඒ විවිධ දේවල් වෙන් වශයෙන් හඳුනා ගැනීම වෙනුවට ඒ සංඥා නානත්වයේ ආපු ගම ප්‍රපංචයක් වෙනවා. සංඥා නිදානානේ ප්‍රපංච සංඛ. දැන් අරමුණක හිත තියෙන ප්‍රපංච නැහැ. ප්‍රපංච කරන්නේත් නැහැ. මයිලන් කෙලස් නැහැ කියලාවත් දන්නේ නැහැ. මොකද සංඥාව නැහැ. ඉතින් භාවනා කරන්න ගිහිල්ලා කෙනෙකුට මේ භාවනා කරගෙන ඉන්නකොට එන්නේ මේ සංඥාව බොඳ වෙනවා. සංඥාව නැති වෙනවා. ඒක තමයි මේ කම්මැලි වෙන්න හේතුව. ඒක තමයි නොදකින් කියන්න හේතුව. ඒක තමයි මේ බලුවමනයක් වගේ පේන්න හේතුව කියලා. ඒක සමාදන් වෙයි කියලා හිතන්නවත් බෑ. ඒක චිත්තක්ෂණයක සතිමත් වීමේ තියෙන වටිනාකමවත්
එයාට තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න නම් එයාට දැන හැකි සංඥාව තියෙනවා. කාමයට ඉවර කරා, කාම සංඥාවත් ඉවර කරා මට එක චිත්තක්ෂණයට පුළුවන් වුණා සතියේ ඉන්න බව දැනගන්න. හැබැයි ඒක ඉතින් අර වචනෙට කිව්වට එක චිත්තක්ෂණයක ඉන්නකොට එක චිත්තක්ෂණේ සතියේ ඉන්න බව දැනගන්න බෑ. අඩු ගාණ චිත්තක්ෂණ 4ක්වත් එක දිගට යන්න ඕනේ කියලා කියනවා. මම සතියේ හිටියයි කියලා දැනගන්න. ඒ කියන්නේ සති ධාරාවක සති වීදියේක විතරයි අසත්‍යයත් එක්ක දැනගන්න පුළුවන්. එහෙම දැනගන්නවත් එක්කම යාතුල ඒ රූපනානත්වේ නැති වෙනවා. ඒක අපි අදහස් කරනවා කාමේසා කාම සංඥා නැති වෙලා කියලා. දැන් රූපයක් අල්ලගෙන තියෙන රූපේ ඉන්නවා. ඒ රූපේ ඉන්නකොට සංඥානානත්වේ නැහැ. ඒ නිසා සංකප්පනානත්වේ නැහැ. ඒ නිසා ඡන්දනානත්වේ නැහැ. ඒ නිසා පරිේශනානත්වේ නැහැ. එහෙම නැතුව ඉන්න හැම වෙලාවෙම අපි ළඟ පරිේශනානත්වයක් තියෙනවා. ඡන්දනානත්වයක් තියෙනවා. සංකප්පනානත්වයක් තියෙනවා. සංඥානානත්වයක් තියෙනවා. ඉතින් මේ විදියට උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ලැබෙන හැම රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන දේවල් මත ඔය විදියට මේ හිතක් වැඩ කරන්න ගත්තාම අර කූඩුවේ දුවන ලේනෙක් වගේ ඒ හිතක කොහෙද ඉස්පාසුවක් කොහෙද මේ අස්වැසිල්ල. ඒක නිසා කියනවා මේ විදියට අරමුණක හිත එක දිගට පාත්තගෙන ගිහිල්ලා ඒ රූප ඒ අරමුණක හිත එක දිගට පාත්තන ගිහලා ඒ බව දැනගෙන මේක උනේ පොඩි වැඩකින් නෙවෙයි විශාල ප්‍රතිපදාවකින්නේ මේ හිත එකත කරගන්න පුළුවන් අන්නේ ප්‍රතිපදාව දැකපුවම කියනවා ලද්දස්සාසෝ ලද්දපතිත්තෝ බුද්ධ ශාසනේ. ඒක නාට බුද්ධ ශාසනේ ඇස්සසිලක් ලැබුණා. ප්‍රතිෂ්ඨාවක් ලැබුණා. එයාට චුල්ලසෝතාපන්න කියලා කියනවා. ඉතින් මේ හුඟ භාවනා කරන කෙනෙක් ඒ මට්ටමක ඉන්නවා. නමුත් කවදාකවත් සමාදම් වෙන්නේ නැහැ. දන්නේත් නැහැ. ඊට පස්සේ ඊගාචිත්තක්ෂණ ඉතින් එනවනේ කාමේ. ඊගාචිත්තක්ෂණ එනවනේ කාම සංඥා. ඊගාචිත්තක්ෂණ එනවනේ ඒ ඔක්කොගෙම අර ඇති කරගත්ත විවේකයේ කඩාපිට දා ගන්න. ඒ නිසා මේ භාවනා කරන කෙනා දැනටමත් Taman ලබලා තියෙන ඒ රූපනානත්වයේ ඉක්මව අවස්ථා සංඥානානත්වයේ ඉක්මව අවස්ථා කතා කරන එක කරන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කිරීමක අපිට කමඨාන් සුද්ධ කරන වචන ඇහිමත් සතුටක් කමඨාන් සුද්ධ කිරීමත් සාන්තියක් කමඨාන් සුද්ධ කිරීම හරහා අනිවාර්ය මේකවදාසේ පරියන්කයට යන්න සක්මන්ට යන්න ගැම්මක් එනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් වෙනි ගැම්මක් වෙනස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සාන්තියක් සුඛයක් සුබයක් පහළ වේවා කියලා ප්‍රාර්ථනා